नमस्कार वेवा स्वामी नमस्कार वेवा गुण महिमे वेवा स्वामी नमस्कार हालेलुया नमस्कार वेवा अपनी पूजा उन्मग देवियान वहां से नमस्कार वेवा अपने इन स्वामी नासियाल पूजा उनावो अपने इनमें मरुनावो अपने इनमें सील वेदना वंदरागत मग देवियान वहां से बड़ नमस्कार वेवा मुझे महादेवते नमस्कार करने बवहान से भाई मुझे महात्मे नमस्कार करने बवहान से टमाई मुझे मगाए नावल मुझे प्रशंसा वडमाई स्वामिनी मम समीदंगे इतनेया इल्लन्नेमी मुलु हदवतिन ममए सोयन्नेमी एतु मालिगई समदाम वेसेन्नेमी अलंकार समदाम ताकिन्नेमी मम समीदुन्गे इतनेया इल्लन्नेमी मुलु हदवतिन ममए सोयन्नेमी एतु मालिगई समदाम वेसेन्नेमी अलंकार समदाम ताकिन्नेमी मेरी सुवदग्ने सिन ඔබ නම දෙන්නේමි පූජාවක් වෙලා ඔබ පසසන්නේමි මිහිරි සුවඳක් ලෙසින් ඔබ නම දෙන්නේමි පූජාවක් වෙලා ඔබ පසසන්නේමි මුළු ලෝකයම අත්හැරලා ඔබ ළඟට එමි පූජාවක් වෙලා ඔබ පසසන්නේමි මුළු ලෝකයම අත්හැරලා ඔබ ළඟට එමි පූජාවක් වෙලා ඔබ පසසන්නේමි පූජාවක් වෙලා ඔබ පසසන්නේමි පූජාවක් වෙලා ඔබ පසසන්නේමි ओ मगदेवियान वहां से बड़ नमस्कार वेवा हालेलुया पूजाවක් වෙලා पूजाක් වෙලා මුළු මහදවතින් නමස්කාර කරන්න ඔබ වහන්සේටයි මුළු මහත්මෙන් ස්වාමීන් වහන්සේ හල්ලුයා කැප වෙන්නේ ඔබ වහන්සේටයි මුළුම දේවදවතින් මුළු මහත්මෙන් නමස්කාර කරමින් ඔබ වහන්සේගේ අත්මුඛාතර පැමිණෙන්නේ ඔබ වහන්සේ නමස්කාරය වටින නිසායි ඔබ වහන්සේට නමස්කාරය වටින නිසායි ඔබ වහන්සේ ජීවමාන නිසායි ඔබ වහන්සේම ස්වාමීන් වහන්සේ අපේම රජුන් වහන්සේ නිසායි අපි මුළු මහදවතින් නමස්කාර කරන අපි මුළුම ආත්මය නමස්කාර කරන අපගේම දෙවියන් වහන්සේ පම නිසායි ඔබට ස්තුති වේවා ප්‍රශංසා වේවා නමස්කාර වේවා ස්වාමිනේ ඔබට මහිමය වේවා මගේ දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා ප්‍රශංසාම වේවා හලෙලූයා ඔබ නමස්කාර වේවා හලෙලූයා දුපල කමින් මා මුදවාලා
शुद्धात्मयाननि मावित वनिनु मनी शुद्धात्मयाननि शुद्धात्मयाननि मातुल वेदिनु मनी मावित वनिनु मनी मातुल वेदिनु मनी मातुल वनिनु मनी और स्वामी शुद्धात्मा मगे देवियान वहां से आत्मा पकड़ी वगुरु आदिन सेवा और वहां से आले पे वगरे शुद्धात्मा वहां से तुम शक्ति धैर्य वाले आत्मा और वहां से पुत्र वगुरु आलमीन स्वामी ना से वहां से के वचन दान अंतर और वहां से वितर अंतर तो वहां से के स्वामी ना हालेलुया प्रेम आता किंतत और वहां से के जीवमान आता किंतत वहां से बड़े करुणा के रेवा और वहां से के प्रज्ञा वदन गन मनु ना पर मग पेन्नत हालेलुया स्वामी ना से सियाला पकड़ी नि हस के रेवा तुमान ने वहां से समग वेवा मग जीवमान जेसु ने वहां से वहां समग वेवा वहां से के आले पे पकड़ी वगुरु आदिन सेवा वहां से किशुदु गिन्न अपे के निकातुला उलन सेवा जेसुस वहां से के नाम है जेसुस क्रिस्त वहां से के नाम है अब वहां से पतल क्रिया पट अब वहां से मप आशीर्वाद के रेवा अब वहां से के गिन्न न वहां से पतल प्रकाश रेवा जेसुस वहां से के नाम है हालेलुया स्वामी स्तुति वेवा स्वामी ने बड़ प्रशंसा वेवा नमस्कार वेवा ඔබ වහන්සේ මිෂ දුලේවලට ස්වාමීන් වහන්සේ මේ මුළු වචනයත් මේ මුළු නමස්කාරයත් යාඥාවත් ස්වාමීන් වහන්සේ මුළු මධ්‍යන කාලයත් ඔබටම බාර කරනවා ස්වාමීන් වහන්සේ මඟ පෙන්වන සේක්වා ඔබ වහන්සේගේ ප්‍රඥාව දැනගන්න නුවණ ස්වාමීන් වහන්සේ හැම කෙනෙක් තුළම නිදහස් කොට ඔබ වහන්සේම ආශිර්වාද කෙරේවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. හොඳයි අපි 1 කොරින්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ සිටින්නේ නේද? හොඳයි ස්වාමීන් වහන්සේ මේ වෙනකොට පාවුතුමා කරන කොටගෙන අපිට අවවාද ගෙනාවා අනුශාසනා ගෙනාවා. එතකොට විනිශ්චය නොකරන පිණිසත් ඒ වගේම නේද? ඒ වගේම තරවටුව කෙසේද කියන එකත් අවවාද කොහොමද කියන එකත් උන්වහන්සේ අපිට පැහැදිලි ලෙස කතා කරා. දැන් උන්වහන්සේ තවත් විශේෂයකට උන්වහන්සේ අවතීර්ණ වෙනවා. මෙතන කතා කරනවා මොකද්ද? මිත්‍යා දෘෂ්ටීන් අතරෙහිවත් නැති ආකාර වෛශ්‍යාකමක් නුඹලා අතරේ තිබෙන බව ඇත්තටම ආරංචිය. එනම් නුඹලාගෙන් කෙනෙක් තමාගේ පියාගේ භාර්යාව තබාගෙන ඉන්න බවය. මේ ක්‍රියාව කළ තැනැත්තා නුඹලාගෙන් පහ කරනු ලබන පිණිස ශෝක වෙනවා වෙනුවට නුඹලා උඩඟුව සිටියුය. සැබවින් මම ශරීරයෙන් දුරව සිටිම් නමුත් ආත්මයෙන් ළඟව සිට ළඟ සිටියාක් මෙන්ම මේ දේ මෙසේ කළ තැනැත්තා විනිශ්චය කෙලෙමි. ආමේන්. මොකද්ද පෞල්තුමා කියන්නේ? පෞල්තුමා කියනවා මිත්‍යා දෘෂ්ටීන්. ඒ කියන්නේ කවුද? ඒ කියන්නේ දෙවියන් වහන්සේව අදහන සෙනග අතරේවත් නැති පාපයක් නුඹලා අතරේ තියෙනවා. මොකද්ද ඒ පාපය? වෛශ්‍යාකමක්. ඒ වෛශ්‍යාකමේ පාපය මොකද්ද? තමාගේ පියාගේ භාර්යාව. ඒ කියන්නේ තමාගේ කුඩම්මා. තමන්ගේ කුඩම්මව නේ පුතා තමන්ගේ කුඩම්මාව නේ තබාගෙන සිටින බව. එතකොට මේ ක්‍රියාව කළ තැනැත්තා නුඹලාගෙන් පහ කරනු ලබන පිණිස ශෝක වෙනවා වෙනුවට නුඹලා උඩඟුව සිටියුය. ඇයි මේ කරන තැනැත්තා නුඹලා අතරින් පහ කරන්නේ කියන්නේ? මේක සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටිකයෙක්වත් නොකරන දෙයක් නේද? තමන්ගේ අම්මා තියාගත්තා වාගේ නේ තමන්ගේ අම්මත් එක්ක සයනය කළා වාගේ. ඉතින් ඒ දෙය ඒ වගේ එක්ස්ටෙන්සිව් පාපයක්. ඒ කියන්නේ ඒක දැන කරන පාපයක්. ඒක තමන් දැන් මෙහෙමයි පාපය අපේ වරද අපේ පාපය කියන්නේ අපි ස්වාමීන් වහන්සේ තුළට ආපුවම ඒකේ නිදහස් වෙන්න අපි බලන්න ඕනේ නේ. ඒ පාපේ නිදහස් වෙන්න බලන්න ඕනේ. එතකොට වරදක් නිවැරදි කරගන්න පුළුවන්. එතකොට අපේ දුර්වලකමක් තියෙන්න පුළුවන් නේ. අපේ කට කන්ට්‍රෝල් නැතිකමට අපේ සිතුවිලි කන්ට්‍රෝල් නැතිකමට අප තුළින් දුර්වලකමක් වෙන්න පුළුවන්. නමුත් මේක බරපතල පාපයක්. ඒක වෛශ්‍යාකමක්. එතකොට ස්වාමීන් වහන්සේ කිසිසේත්ම
කැමති නැති උන්වහන්සේ කිසිසේත්ම අප්‍රසන්න වෙන පාපයක් තමයි මේක. නේද? මොකද මව්පියාට ගෞරව කරන්න කියලා කියන්නේ නමුත් මව්පියා හා සමග සයනය කිරීම සම්පූර්ණයෙන්ම උන්වහන්සේ හෙලා දකින. එතකොට උන්වහන්සේ කියන මේ කරපු කරන කෙනාව සභාවෙන් පහ කරන්න ඕගොල්ලෝ ශෝක වෙනවා වෙනුවට ඕගොල්ලෝ මොකද්ද කරන්නේ? එයාව නුඹලා උඩඟුව සිටිවිය. මේ වගේ නිකන් ඒක ඒගොල්ලෝ නිකන් ආයුධයක් කරගෙන වාගේ තිනාන කියන්නේ කොහොමද ඒකට කියන්නේ? එයාව අපි වස්තුවක් කරගෙන වාගේ. ඒ කියන්නේ මොකක්ද ඒකට වස්තුවකුත් මේ ඒක ශක්තියක් කරගෙන ඒගොල්ලෝ උඩඟකමෙන් ඉන්නවා. ඒ උඩඟකමෙන් ඉන්නේ. ඒගොල්ලෝ දන්නවා මෙයා වරද කරනවා කියලා. නමුත් සමහර වෙලාවල් තියෙනවා මේ සභාවට උදව් තියෙන නිසා නේද? සභාවට ශක්තියක් වෙන බලවත් කෙනෙක්, ශක්තිමත් කෙනෙක්, ධන කුවේරෙක් වගේ අය ඒ අය පාපය කරනවා කියලා දැනගත්තම ඒකට අපි හවුල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක අපි පෙන්නලා දෙන්න යන්නේ නැහැ. මොකද එයා අපිට සභාවට නැති වුණ සභාවට මේ හිඟ වෙයි. සභාවට පාඩු වෙයි කියලා හිතනවා. ඒ නිසා එහෙම උඩඟු වෙන්නේ නැතුව එයා නැති වෙනවා එක ගැන එයා මෙයා වෛශ්‍යාකම් කරලා මෙයාගේ ජීවිතය මෙයා මේ ෂය කරගන්නවා, මෙයාගේ ජීවිතය පිරිහ ගන්නවා කියන එක ගැන ඕගොල්ලෝ ශෝක වෙනවා වෙනුවට නේ තම කවුරු හරි මිනිස්සෙක් වරද කර පාපේ කර ඉන්නකොට නේද එයාගේ ජීවිතේ විනාශ වෙනවා කියන එක ගැන ඔයාලා ශෝක වෙන්නේ නැතුව ඔයාලා මොකද කරන්නේ? ඒක ගැන උඩඟු වෙනවා වාගේ මට පේන්නේ. නේ ඒක ගැන ඕගොල්ලෝ නිකන් ඒක පාරට්ටු කරනවා වාගේ. මේ ක්‍රියාව කළ තැනත්තා නුඹලා කෙරෙන් පහ කරන ලැබෙ සැබවින් මම ශරීරයෙන් දුර සිටම නමුත් ආත්මයෙන් ළඟ සිටියාක් මෙන් මේ දේ මෙසේ කළ තැනත්තා විනිශ්චය කළෙමි. හලෙලූයා. මෙන්න මේ කෙනාව මම විනිශ්චය කරනවා. මේ කරපු කෙනාව අනිවාර්යෙන් මම විනිශ්චය කරනවායි කියලා පවුල්තුමා කියන මම මොකද්ද කියන්නේ? මම මාංශයෙන් දුරින් හිටියට පවුල්තුමා ඉන්න වෙන කොහෙවත් නුමුත් මම මාංශයෙන් දුරින් හිටියට මම මේක ආත්මයෙන් දකිනවා. මම ආත්මයෙන් සභාවත් එක්ක ඉන්න නිසා මේ දේ මම දකිනවා. එනම් අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නුඹලා සහ මාගේ ආත්මය අපගේ ස්වාමී යේසුස් වහන්සේගේ බලය ඇතුව රැස් වුණාම ආත්මය ස්වාමී යේසුස් වහන්සේගේ දවසේදී ගැලවෙන පිණිස මාංශය නාස්ති වීම පිණිස මෙබඳු තැනැත්තා සාතන්ට බාර දීමටය. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මොකද්ද? ජේසුස් වහන්සේ එන දවසේ අපි උන්වහන්සේ වෙතට උන්වහන්සේගේ දරුවන්ගේ ආත්ම රැස් කරන අවස්ථාවේදී නේද? ඒ අවස්ථාවේදී ජේසුස් වහන්සේට බැරි වෙනවා මේ කෙනාගේ ආත්මය රැස් කරන්න. ඇයි මේ කෙනා බරපතල පාපයක ඉන්න නිසා. එතකොට අපි මේ මනුෂ්‍යව නිවැරදි නොකළොත්, අපි මේ මනුෂ්‍යව හරි මාර්ගයට ගත්තේ නැති වුණොත්, ඔයා කරන්නේ ඒ මනුෂ්‍යව සාතන්ට බාර දීම හා සමානයි. ආමෙන්. තේරුණාද යම? එතකොට අපි මොකද මේ මනුෂ්‍යෝ උඩඟු වෙලා නේ ඒ මනුෂ්‍යයා සභාවට නැති වෙයි කියලා ඒ සභාවේ මේ මනුෂ්‍යයෙක් නිසා එයාගේ පාපේ වරද හංගවා දෙන්නේ නැතුව එයාගේ පාපය ගැන පාරට්ටු කරගෙන ඉන්න නිසා නමුත් ඔයාලා ඒක පෙන්නලා දෙන්න නැති වුණොත් ඒ වරද හංගවලා දෙන්න නැති වුණොත් ඔයා කරන්නේ ඒ මනුෂ්‍යව සාතන්ට බාර දීමයි. ආමෙන්. එතකොට ඒකේ වරද කොහෙද තියෙන්නේ? එතකොට සාතන්ට බාර දෙන්න කෙනාට නේ. එතකොට යේසුස් වහන්සේ ආත්ම කැඳවන කල කැඳවන්න වෙන්නේ. නුඹලාගේ පාරට්ටු කර ගැනීම හොඳ නැත. මුහුන් ටෙකකින් මුළු පිඩ පිපෙන බව නොදනිව්ද? මුහුන් නැත්තා වූ නුඹලා අලුත් පිඩක් වන පිණිස පරණ මුහුන් පහ කරන්න. කුමක්කේඳ අපගේ පාස්කුව එනම් ක්‍රිස්තුස් වහන්සේ යාග කරන ලද්දේය. මුහුන් වලින් මොකද්ද කරන්නේ? මුහුන් වලින් කරන්නේ? මුහුන් කියන්නේ මොනවද? යීස්ට් වලට නේ. යීස්ට් වලින් මොකද්ද කරන්නේ? පාන් එකක් පුම්බනවා. නේ යීස්ට් දැම්මේ නැත්තම් පාන් එක නිකන් ඇකිල්ල වගේ පුංචි යීස්ට් දාපු ගමන් ලොකු බිම්බිච්ච පාන් ගෙඩියක් එනවා නේ. එතකොට මේ මුහුන් දාගන්නවා කියන්නේ මොකද? අපි කරන එක පාපය වෙන්න පුළුවන්, කරන්නේ වෙන්න පුළුවන් 1000ක් જાති. නමුත් කරන එක පාපය නේ, කරන එක වරද අපේ මාංශය උලුප්පා ගන්නවා. ඒකත් එක්ක ඒ කරන එක පාපයත් එක්ක අපි මහා ලොකු උඩඟුකමකට යනවා. ඇතුල් වෙනවා. හොඳට හොයලා බැලුවොත් පව් කරන කෙනා, වරද කරන කෙනා හරි උඩඟුයි. ඇයි උඩඟු වෙන්නේ? එයා ටක් ගාලා උඩඟු
ඔව් නෑ එයා උඩඟු වෙන්න බලනවා. එයා පාපේ කරන කෙනා ටක් ගාලා එයාට උඩඟුකමේ ආත්මයක් පිහිටනවා. මොකද එයා බලනවා එයාගේ උඩඟුකමේ ආත්මයත් එක්ක එයා හුඟක් ඉහළකට යනවා. එතකොට කාටවත් එයාව විනිශ්චය කරන්න බැරි වෙනවා. තේරුණාද? නෑ එයා නිකන් ඒ වගේම අනිත් අය එයාගේ පාපය ගැන හඳුන්වා දෙන්නේ නැතිකොට පාපයට මඟ පෙන්න පාපය මොකද්ද කියන එක වරද පෙන්නලා දෙන්නේ නැතිකොට එයා තවත් එයා ගැන පාරට්ටු කරන්න පටන් ගන්නවා. එයාගේ මාංශය ගැන කතා කරනවා. එයාගේ දේවල් ගැන කතා කරනවා. නමුත් ඇතුළාන්තේ අර පාපය හංගගෙන. එනිසා අපි දැන් ඒ කියන පරණ මුහුන් දැන් පහ කරන්න, පරණ පුරුදු පහ කරන්න. ඔයාට එතනින් ගැලවෙන්න අමාරු ඇති. ඒ වෛශ්‍යාකමෙන් ගැලවෙන්න අමාරු ඇති. ඒ සම්බන්ධකමෙන් ගැලවෙන්න අමාරු ඇති. නමුත් ඔයා ගැලවෙන්නම ඕනේ කියන එක පාවුල්තුමා කතා කරනවා. මේ මුහුන් පහ කරන්නම ඕනේ. ඒ පාපය පහ කරන්නම ඕනේ. මොකද ක්‍රිස්තුස් වහන්සේ යාග කරන ලද්දේ අපගේ පාස්කුව කියන්නේ මොකද්ද? මිස්රේ ඉඳන් අපි එළියට ඇවිල්ලා ඉවරයි. දැන් මිස්රේ පාපය තවත් ඔයා සභාවට ඇවිල්ලා ඉද්දී ඔයාගේ මිස්රේ තියෙන පාපය තවත් ඔයා සභාවට අරගෙන එන්න එපා. නේද? සභාවට අරගෙන එන්න එපා. ඔයාගේ පාස්කුව දැන් කරන්නේ කවුද? ක්‍රිස්තුස් වහන්සේ කරලා හමාරේ. ඔයාගේ පාස්කුව. ඔයාව මිස්රේ ඉඳන් ඔයාව දෙවියන් වහන්සේ වෙතට ඔයාව කැඳවලා ඉවරයි. ජේසුස් වහන්සේ ඒක ගැන උන්වහන්සේ පූජා වෙලා ඉවරයි. එබැවින් පරණ මුහුන් වලින්වත් ඊර්ෂ්‍යාවද දුෂ්ටකමද නැමැති මුහුන් වලින්වත් නොව අවංකකමද සැබෑකමද නැමැති මුහුන් නොමුසු රොටියෙන් මංගල්‍ය පවත්වමු. මුහුන් වලින් මොකද කරන්නේ? මුහුන් වලින් බොරු කාර්යයක් කරන්නේ. පාංගෙඩිය පිප්පුණාටනේ. මුහුන් නැතුව හදන පාංගෙඩියයි මුහුන් දාලා හදන පාංගෙඩියයි ඊස් දාලා හදන පාංගෙඩියයි ඊස් නැති පාංගෙඩියයි. ඒ දෙකේම බර බැලුවොත් එහෙම එක හා සමානයිනේ. පිම්බිච්ච එක විතරයි වෙන්නේ. පිම්බෙන එක විතරයි වෙන්නේ. ඉතින් ඒක සයිස් එක ලොකුයි කියලා අපි ඒක ගන්නවා ටක් ගාලා ගිහලා. නමුත් ඒ වුණාට අරකේ ඊට වැඩිය නේ ඊට වැඩිය පෝෂණයක් තියෙනවා. ගුණදායක භාවයක් තියෙනවා. ඉතින් මේ මුහුන් වලින් කරන්නේ මොකද්ද? බොරුවක් කරන්නේ, වංචාවක් කරන්නේ. ඒ නිසා කියන පරණ මුහුන් වන ඊර්ෂ්‍යාව දුෂ්ටකමද අපි එදා කතා කරා දුෂ්ටකම කියන්නේ මොකද්ද කියලා. නේ යසාය 58 දී අපි කතා කරා දුෂ්ටකම කියලා කියන්නේ මොකද්ද? දුෂ්ටකම කියලා කියන්නේ මතකද? නේ අපි වරද කරනවා, පාපය කරනවා, අපි දුෂ්ටකම් කරනවා. ඒ කියන්නේ මොකද්ද? අපි දැන පාපය කරනවා නම්, අපි දැන වරද කරනවා නම්, ඒ කියන්නේ අපි දුෂ්ටකමක් කරන්නේ. ආමේන්. අපි දැන දෙවියන් වහන්සේගේ සබත අපි පවත්වන එක වරදක් කියලා අපි දැන සබත පවත්වන්නේ නැත්නම් ඒ කියන්නේ අපි උන්වහන්සේට කරන දුෂ්ටකමක්. ආමේන්. අපි දන්නවා මේ සිස්ටර් විවේචනය කරන්න හොඳ නැහැ, විනිශ්චය කරන්න හොඳ නැහැ කියන එක. අපි ඒක දැන අපි විනිශ්චය කරනවා, විවේචනය කරනවා කියන්නේ අපි එයාට කරන්නේ දුෂ්ටකම. ආමේන්. ඒ නිසා කියනවා පෞල්තුමා මොනවාද? ඊර්ෂ්‍යාව පහ කරන්න, දුෂ්ටකම නැමැති මුහුන් පහ කරන්න ඔයාගේ ජීවිතෙන්. ඒ දෙකෙන්ම වෙන්නේ ඔයාව බොරු තැනකට අරන් යනවා. ඔයාව බොරුවට උලුප්පනවා, බොරුවට පුම්බනවා. ඊර්ෂ්‍යාවෙන් කොහොමද බොරුවට පුම්බන්නේ? ඔයා ඊර්ෂ්‍යා කරන්න ගියාපම ඔයාට ඇති දේ ඔයාට පෙනෙන්නේ නැතුව යනවා. නේ ස්වාමීන් වහන්සේ ඔයාට දැනටමත් ආශිර්වාද කරා කියන එක, ආශිර්වාද කරලා ඉවරයි කියන එක ඔයාට දැනෙන්නේ නැති තරම්, උන්වහන්සේගේ ආශිර්වාදය හැඟෙන්නේ නැති තරම් ඔයාගේ මනස ඊර්ෂ්‍යාවෙන් පිරුණම ඔයාගේ ආශිර්වාදය මොකද්ද කියන එක ඔයාට පේන්නේ නැතුව යනවා. උන්වහන්සේ ඔයාට තබන සැලැස්ම මොකද්ද කියන එක ඔයාට පේන්නේ නැතුව යනවා. නේ එතකොට ඔයා බලන්නේ අරයාගේ ආශිර්වාදය මොකද්ද, මෙයාගේ ආශිර්වාදය මොකද්ද, අරයට තියෙන දේ මොකද්ද, මෙයාට තියෙන දේ මොකද්ද. ඒක හොය ඉද්දී අපිට අපිව මග හැරෙනවා. ඉතින් ඒක ඔයාට කරගන්න ඊර්ෂ්‍යාව කියන්නේ ඔයාට කරගන්න ලොකු අපරාධයක්. ආමේන්. අපි හිතනවා ඊර්ෂ්‍යා කරද්දී අරයයි පිච්චෙන්නේ කියලා. නැහැ. ඊර්ෂ්‍යා කරද්දී තමන්මයි පිච්චෙන්නේ. තමන්ට කරගන්න ලොකුම අපරාධයක්. තමන්ට කරගන්න ලොකුම අපරාධයක් තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. මොකද ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා. ඔයාට පේන්නේ නැතු යනවා. අවසානයේ ඔයා ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ගිලිහ ගන්නවා. ඔයා දෙවියන් වහන්සේගේ සැලැස්ම නැති කර ගන්නවා.
ඒ වගේම දුෂ්ටකමේ මොකද වෙන්නේ? ඔයා වංචාකාරයෙක් වෙනවා. ඔයා දුෂ්ටකම් කරන්න පටන් ගන්නවා. ඔයා තනි වෙනවා. නේ ඔයාව බොරු කානකම ඔයාගේ ඉලිත් පිච්ච ගතිය ඔයාගේ උඩඟුකම් විතරයි මනුෂ්‍යයට පේන්න යන්නේ. ඔයාගේ මැද හිස් බව පේන්න යනවා. ඔයාගේ ඇතුලේ කිසිම දෙයක් නැහැ කියන එක මනුෂ්‍යයට පේන්න යනවා. එනිසා අවංකකමෙන්ද සැබෑකමෙන්ද නැමැති මුහුන් නුමුසු රොටියෙන් මංගල්‍ය පවත්වමු. එනිසා ඔබ අවංක වෙන්න. සැබෑව කතා කරන්න. හලලුයි. අපි ළඟදිත් කතා කරන්නේ. අපි ළඟදී අපි දේශනාවකදීත් අපි කතා කරා. අපි හැමෝටම මං හිතන්නේ මං හැමෝටම කතා කරලා කිව්වා එදා අද ඉඳලා පුරුදු වෙන්න කියලා නේ. අවංකව නැතුව එක වචනයක්වත් කතා කරන්න එපා. සැබෑව නැතුව කිසි බොරුවක් කතා කරන්න එපා. මේක පුහුණු වෙන්න. සබත් දවසකදී කිව්වනේ. ඔව්. ඒ නිසා අවංක වෙන්න, සැබෑව කතා කරන්නේ මුහුන් නුමුසු රොටියෙන් මංගල්‍ය පවත්වන්න. ආමෙන්. වෛශ්‍යාකම් කරන්නන් සමග සමාගම් නොපවත්වන ලෙස මාගේ ලියමනෙහි නුඹලාට ලිව්වෙමි. අන්න. මම ඔයගලන්ට කිව්වනේ 2 කොරින්ති පොත කියන්නේ කොරින්ති සභාවට ලියපු පළවෙනි හසුන්පත නෙමෙයි කියලා. ආමෙන්. මෙතනින් තමයි කියවෙන්නේ. එතකොට මම වෛශ්‍යාකම් කරන අයත් එක්ක සමාගම් පවත්වන්න එපා කියලා නුඹලාට ලියුවා කියනවා. නමුත් ඒ ලියුම අපිට හම්බෙලා නැහැ. අපිට තියෙන කොරින්ති සභාවට ලියපු පළවෙනි අපිට හම්බෙලා තියෙන ලියුම තමයි මේක. එතකොට අපිට ඒකෙන් වාර්තා වෙන්නේ පළවෙනි ලියුම අතුරුදහන් වෙලා තියෙනවා, මිසින් වෙලා තියෙනවා. එක්කෝ ලියුම් මහත්තයා නේ පියුම් මහත්තයා ගෙදර ගෙනහිල්ලා එක්කෝ නේ බීඩියක් හරි ඔතල්ලා තියෙනවා. කඩල ටිකක් හරි ඔතලා කාලා තියෙනවා. කමක් නෑ. ඒ පියුම් මහත්තයා ගැලවීම ලැබුවා නම් එච්චරයි නේ. ආමේ. එනිසා වෛශ්‍යාකවරන්නම් කම් සමග යම් කෙනෙක් වෛශ්‍යාකම කරනවා නම් වෛශ්‍යාකම කියන්නේ ස්වාමීන් වහන්සේ අප්‍රසන්නම උන්වහන්සේ මොකද හෙලාම දකින පාපයක් වෛශ්‍යාකම කියන්නේ. එතකොට වෛශ්‍යාකම කියන එක ඒක ආත්මයක්, ඒක ස්පිරිට් එකක්. එතකොට මේ වෛශ්‍යාකම කරන කෙනත් එක්ක ඔබ ආශ්‍රය කරන්න ගියාපම මේ වෛශ්‍යාකමේ ආත්මය ඔයාටත් ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට ගලන්න පුළුවන්. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියන මොකද්ද? වෛශ්‍යාකම් කරන්නන් සමග සමාගම් පවත්වන්නත් එපා. එයයි ආශ්‍රය කරන්න එපා. ආමෙන්. හලෙලූයා. මොකද ඔයා නොදැනුවත්ව ඔයාව ඒ ගොඩට වැටෙන්න යනවා. නමුත් මේ ලෝකෙහි වෛශ්‍යාකම් කරන්නන්වත් ලෝභයින් හා කොල්ලකාරයන්වත් රූප වඳින්නන්වත් සමග කොහෙත්ම සමාගම් නොපවත්වන හැටියට නොවේය. එසේ කරන්නට නම් නුඹලා ලෝකෙන් අහක්ව යන්න ඕනේ. නමුත් මේ ලෝකේ වෛශ්‍යාකම් කරන්නවත් ඒ වුණාට මම කියන්නේ මොකද? සමාගම් පවත්වන්න එපායි කියන්නේ මේක නෙමෙයි. මං කියන්නේ මේ වෛශ්‍යාකම් කරන අය ලෝභයින් කියන්නේ මොකද්ද? තමා හම්බ කරගෙන නේ. තමා හම්බ කරගෙන Tamanටම හම්බ කරන්න ගැන දේ කල්පනා කරන නේද? අනුන්ට ඒක බෙදා දෙන්නවත් අනුන්ට උදව්වක් කරන්නවත් නැති නේ. අර පොලී අය කරගනිමින් මේ වගේ Taman ගැනම හිතන සමූහයා. ඒ වගේම කොල්ලකාරයන් කියන්නේ කවුද? එක අයකින් හොරකම් කරන අය. හොරකම් කරන අය කියන්නේ මොකද්ද? හිතාමතා මනුෂ්‍යයන්ව එක මේ මොනවාද? එක ණය මාර්ගවලට එක අපි මේ දේ කරලා මෙන්න මේක මෙහෙම කරොත් එහෙම ඔයගොල්ලන් මෙච්චර හම්බ කරගන්න පුළුවන්. මේ දේ කරොත් එහෙම මෙච්චර හම්බ කරගන්න පුළුවන් කියලා බොරු පොරොන්දු දීලා එයාගේ සල්ලි අරගෙන අන්තිමට ඒවා ගෙවන්නෙත් නැතුව ඒ වගේ වංචාවල් කරන අය ඉන්නවා. ඒවත් මං කොල්ල කෑම. කොල්ල ලෝභෙක්වත් රූප වඳින්නෙක්වත් මොකක්ද ඉන්නේ? කොල්ලකාරයන්වත් රූප වඳින්නම් කියන්නේ රූප වඳින නේද? ස්වාමීන් වහන්සේ වදහන්නේ නැති සෙනග රූප නමස්කාර කරන සෙනග සමග කොහෙත්ම සමාගම නොපවත්වන හැටියට නොවේය. ඒ කියන්නේ ඒ අයව කොහොමත්ම ආශ්‍රය කරන්න එපායි කියලා නෙමෙයි මම කියන්නේ. නේ එහෙම කරොත් එහෙම ඕගොල්ලෝ ලෝකෙන් අයින් වෙන්න ඕනේ. මේ පොළවෙන් අයින් වෙන්න ඕනේ. එහෙම වුණොත් නුඹ සහෝදරකයා කියන ලද කෙනෙක් වෛශ්‍යාකම් කරන්නෙක්වත්, ලෝභයක්වත්, රූප වඳින්නක්වත්, නින්දා කරන්නෙක්වත්, බේබත්තෙක්වත්, කොල්ලකාරයෙක්වත් වේ නම් එබන්දක සමග සමාගම නොපවත්වන්නටද, කෑමවත් නොකන්ටද දැන් නුඹලාට ලියමි. ආමේන්. මොකද කියන්නේ? නුඹලා මේ අයව කොහෙත්ම ආශ්‍රය කරන්න එපා කියලා නෙමෙයි මං කියන්නේ. එහෙම වුණොත් ඕගොල්ලන් මේ ලෝකේ අතහැරලා යන්න ඕනේ. ලෝකේ අතාරින්න බෑ. ඕගොල්ලෝ ලෝකයට ගිහිල්ලා තමයි සෙනග ස්වාමීන් වහන්සේට දිනා ගන්න ඕනේ. ලෝකයට ගිහිල්ලා තමයි ඒගොල්ලන්ට සුභාරංචිය කතා කරන්න ඕනේ. එතකොට මේ අයට ස්වාමීන් වහන්සේ වයිති මේ අයත් ගැලවීම ලබන්න ඕනේ. මම කියන්නේ ඔයාගේ සහෝදරයෙක් කියන කෙනෙක්. නේ ඔයාගේ හිත මිත්‍රාදියෙක්. ඔයාගේ මේ
හිතවත්ම කෙනෙක් නොවේවා. වෛශ්‍යාකම් කරන්නේ කොල්ලකාරයෙක් නේද? ලෝභයෙක්, රූපවඳින්නෙක්, නින්දා කරන්නෙක්, බේබද්දෙක්, කොල්ලකාරයෙක් නේ, නින්දා කරන කෙනෙක්වත් බේබද්දෙක් නේ. ඒ කිසිම කෙනෙක් ඔයාගේ සහෝදරයෙක් කියන තරමට හිත මිත්‍රයෙක් නොවේවා කියන එක තමයි පවුල්තුමා කියන්නේ. ඒ අය සමග වාඩි වෙන්නත් එපා, ඒ අය සමග කෑම කන්නත් එපා කියනවා. මක් නිසාද පිටත සිටින්න උන් විනිශ්චය කරන්නට මට ඇතිකම කුමක්ද? ඇතිකම මොකද? නුඹලාම නැහි ඇතුළ සිටින්නන් විනිශ්චය කරනවා නොවේද? ආමෙන්. පිටත ඉන්න කට්ටිය, සභාවෙන් පිටත ඉන්න කට්ටිය විනිශ්චය කරලා මට මොනවා කරන්නද? නේද? පවුල්තුමා කියන පිටත ඉන්න කට්ටිය මම විනිශ්චය කරා කියලා පවුල්තුමාට සුභසිද්ධියක් වෙනවද? නෑ. නමුත් ඇතුළේ ඉන්න කෙනෙක්ගේ පාපයක්, ඇතුළේ ඉන්න කෙනෙක්ගේ වරදක් හංගවල දීලා එයාව නිවැරදි කළොත් සභාව පවිත්‍ර වෙනවා. ආමෙන්. ඒ නිසා පවුල්තුමා කියන නිසා ඇතුළේ ඉන්න කෙනාව මම විනිශ්චය කරනවා. එහෙත් පිටත සිටින්නන් දෙවියන් වහන්සේ විනිශ්චය කරනසේක ඒ දුෂ්ටයා නුඹලා අතරින් පහ කරන්න. ඒ වුණාට පිටත ඉන්න කට්ටිය ඔයා විනිශ්චය නොකරාට ඒ පිටත ඉන්න අයව ස්වාමීන් වහන්සේ විනිශ්චය කරනවා. විනිශ්චය කරනසේක. ඒ කියන්නේ ඉදිරියේදී කරනසේක. ආමෙන්. දැන් නෙමෙයි ඉදිරියේදී කරනසේක, අවසාන දවසේදී කරනසේක. ඒක ෆියුචර් ටෙන්ස් තියෙන්නේ. ඒ දුෂ්ටයා නුඹලා අතරින් පහ කරන්න. නමුත් ඒ වගේ දුෂ්ටකම් කරන අය ඔයාලා අතරින් පහ කරන්න. මොකද ඔයාලා ඒ සමාගමට අයිති නැති සෙනගක්. ආමෙන්. හොඳයි. රයිට්. අපි 6 වෙනි පරිච්ඡේදයක් එනම් බලමු. හොඳයි. නුඹලාගෙන් යමෙකුට තමාගේ අසල්වසියාට විරුද්ධව කාරණයක් ඇත්නම් ඔහු ශුද්ධවන්තයන් ඉදිරියේ හිනව අධර්මිෂ්ඨයන් ඉදිරියේ නඩු කියන්නට බය නැද්ද? මොකද කියන්නේ? ඕගොල්ලන්ගේ අතරින් එක්කෙනෙක්ට ඔයාලගේ අසල්වැසියට, ඒ කියන්නේ ඔයාගේම සහෝදරයාට සහෝදරිය ගැන විරුද්ධව එකක් තියෙනවා නම්, විරුද්ධව කාරණයක් තියෙනවා නම් එයා ශුද්ධවන්තයා ඉදිරියේ නම අධර්මිෂ්ඨයන් ඉදිරියේ නඩු කියන්න බය නැද්ද? ආමෙන්. නේ? දැන් අපේ සිස්ටර්ස්ලා දෙන්නෙක්ට ඒ දෙන්න අතරේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් නේ, ඒ දෙන්න ගැන ඒ දෙන්නගේ ප්‍රශ්න නොහොත් ශුද්ධවන්තයන් ලෝකයා විනිශ්චය කරන බව නොදනිවුද? ඉතින් නුඹලා විසින් ලෝකයා විනිශ්චය කරනු ලබන්නේ නම් ඉතා සුළු කාරණා විනිශ්චය කරන්නට නුඹලාට නොවන්නෝද? ආමෙන්. අපි දේව දූතයන් විනිශ්චය කරන්නම යයි නුඹලා දන්නේ නැද්ද? එසේනම් මේ ජීවිතයට අයිති දේම විනිශ්චය කරන්නට බැරිය. ආමෙන්. හොඳයි. කියන්නේ මොකද? අපි අතරනේ අපි මිනිස්යන් අතරේ යම් වරදක්, යම් මොකක් හරි දෙයක් වුණොත් මොකද කරන්නේ? අපි සමානලව නඩු මාර්ගයට බහිනවනේ. අපි නඩු මාර්ගයට බහිනවා. එතකොට නඩුව විසඳෙන්නේ සභාවේ සෙනගේ සභාව. ඒ කියන්නේ දෙවියන් වහන්සේ දන්න සෙනගක් ඉස්සරහද නැත්නම් ලෝකයේ සෙනග ඉස්සරහද? ලෝකයේ සෙනග ඉස්සරහනේ. ඉතින් පවුල්තුමා මෙතන කියනවා හොඳයි. දැන් ඔයාලා දෙන්නෙක් අතර ප්‍රශ්නේ තියෙද්දි මේක ශුද්ධවන්තයන් අතරේ. ඔයාගේ සභාවේ ඔයාව දන්න කියන, ඔයාව නිවැරදි කරගන්න කැමති අය ඉස්සරහා ඔයාගේ වරද ගැන, ඔයාගේ එකිනෙකාගේ කාරණාව ගැන කතා කරලා ඔයාව සමාදානයකට පත් කරන එකද ඔයාට ලැජ්ජ තියෙන්නේ? නැත්තම් ඔයා නඩු මාර්ගයකට ගිහිල්ලා දෙවියන් වහන්සේව නොදන්න අධර්මිෂ්ඨ කියන සෙනගක් නේද? දෙවියන් වහන්සේ නොදන්න අධර්මිෂ්ඨයි කියන සෙනගක් ඉදිරියේ නඩු කියන්න ඔයාට ලැජ්ජ නැද්ද? ඒ වගේම බය නැද්ද? ආමෙන්. ඇයි බයයිද කියන්නේ? අධර්මිෂ්ඨ සෙනග. අධර්මිෂ්ඨ සෙනග කියන්නේ මොකද්ද? පිටතින්න ලෝකයා තුළනේ ධර්මිෂ්ඨකමේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ තමයි ධර්මිෂ්ඨකමේ දෙවියන් වහන්සේ. පිටත කොයි තරම් උසාවි තිබුණත් නේ, නඩු අහන නීතිවේදියෝ හිටියත් ඒ කිසිවෙක් ධර්මිෂ්ඨයි නෙමෙයි. ආමෙන්. කී දෙනෙක් මිනිමරුව බේරෙනවාද? කී දෙනෙක්ව හොරු නිදහස් කරනවාද? නමුත් අහිංසක සෙනගව, අසරණ සෙනගව දඬු කඳේ ගහනවාද? ආමෙන්. නේ? ඒ නිසා ඒ අය ධර්මිෂ්ඨයි කියන්න බෑ. ඒ අය අධර්මිෂ්ඨ සෙනග. නමුත් ශුද්ධ සභාව තුළ ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන නිසා, ශුද්ධ සභාව තුළ උන්වහන්සේ හිසව සිටින නිසා සභාව තුළ උන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය නිතර තිබෙනවා. ආමෙන්. ඒ නිසා ඔයාලා දෙන්නගේ කාරණාවක් තියෙනවා නම්
ආමේන්. ඔයාලා ශුද්ධවන්තයන් ඉදිරියේ ඕගොල්ලන් පුළුවන් නම් ඒක බේරගන්න. ආමේන්. නැතු ඔයා නඩු මාර්ගයකට ගිහිල්ලා අධර්මිෂ්ඨ විනිශ්චයක් ඕගොල්ලෝ හොයාගෙන ගියොත් එතනදී ඔය දෙන්නට වෙන්නේ ඔයා දෙන්නටම වෙන්නේ යුක්තිය නෙමෙයි අයුක්තියයි වෙන්නේ. ආමේන්. මොකද ඒ ස්ථානවල ධර්මිෂ්ඨ විනිශ්චයක් තියෙන්න යන්නේ නැහැ. ඒ වගේම ශුද්ධවන්තයන් කියන කොටස ඒ කියන්නේ කවුද? ජේසුස් වහන්සේ වදහන්නවායි කියන කොටස. ලෝකයේ සෙනග නිතර විනිශ්චය කරනවානේ. නේ මට දවසකට කීයක් නම් කෝල් එනවද? අයියෝ පාස්ටර්ගේ සභාවේ අරයා මෙහෙම කතා කරනවා මෙහෙම කියනවා මොකද්ද මේ? හා එතකොට ලෝකයේ සෙනග මොකද කරන්නේ? ලෝකයේ සෙනග නිතර හොයන්නේ සභාවේ ඉන්න සෙනගගේ වැරදි. ආමේන්. ඒකනේ අපි අන්තිමට ආනෑ කමක් නැහැ අපේ සභාව පෞකාරයන්ගේ සභාව කියලා නේ නම් කරලම නැවැත්වේ. මොකද ඒක ඉවරයක් නැති නිසා. ආමේන්. ඒ නිසා පෞකාරය විතරයි අපේ සභාවට එන්නේ කියලා අපි අම්මම අන්තිමටම ප්‍රකාශයක් ඉදිරිපත් කරා YouTube එකෙත් කරා. එදායින් පස්සේ ටිකක් කෝල් අඩු වුණා. හොඳයි. ඒ නිසා දැන් ඒගොල්ලන්ට සභාවට එන්න බැරුව ඉන්නවා. මොකද ඒගොල්ලෝ ශුද්ධවන්තයෝ කියලා හිතන් ඉන්න නිසා. ආමේන්. හලෙලූයා. ඉතින් ඒගොල්ලන්ට ආසාව තියෙනවා සභාවට එන්න. ඒගොල්ලන්ට ආසාව තියෙනවා දේශනාවල් වලට සම්බන්ධ වෙන්න. නමුත් එන්න විදියක් නැහැ. පෞකාරයන්ගේ සභාව කියපු නිසා ඒගොල්ලන්ට එන්න විදියක් නැහැ. මොකද ඒගොල්ලෝ ශුද්ධවන්තයෝ නිසා. ආමේන්. හලෙලූයා. අපරාධේ. හොඳයි. නොහොත් ශුද්ධවන්තයන් ලෝකයේ විනිශ්චය කරනු නොදනිවුද? ඉතින් නුඹලා විසින් ලෝකයා විනිශ්චය කරනු ලබන්නේ නම් ඊතා සුළු කාරණා විනිශ්චය කරන්න නුඹලාට නොවටින්නෝද? නුඹලාට නොවටිනවාද? නුඹලාට වටින්නේ නැද්ද? නේද? එක කෙනාගේ කාරණාව නේ මනුෂ්‍යයා ලෝකයේ මනුෂ්‍යයා විනිශ්චය කරන්න ප්‍රථමයෙන් ඕගොල්ලෝ විනිශ්චය කරලා නේ ඕගොල්ලෝ එතා සුළු කාරණා එකිනෙකා ගැන කතා කරගන්න නොවටිනවාද? අපි දේව දූතයන් විනිශ්චය කරන්න මියයි නුඹලා දන්නේ නැද්ද? එසේනම් මේ ජීවිතයට අයිති දේම විනිශ්චය කරන්නට බැරිද? ආමේන්. හලෙලූයා. ඒ වගේම දේව දූතයන් නේ දේව දූතයන්ව විනිශ්චය වෙනවනේ. දේව දූතයන්වත් විනිශ්චය වෙද්දී මනුෂ්‍යව විනිශ්චය වෙන්නේ නැද්ද? ඉතින් මේ ජීවිතයට අයිති දේ විනිශ්චය කරන්නට නුඹලාට තිබේ නම් එසේ විනිශ්චය කිරීමට සභාව විසින් සුළු කොට සිතන තැනැත්තන් පත් කරන්නහුද? මොකද කියන්නේ? මේ ජීවිතයට අයිති දේ විනිශ්චය කරන්නට නුඹලාට තිබේ නම් ආමේන්. අපේ ජීවිතවලට අයිති දේ අපිට විනිශ්චය කරන්න අපිට අයිතිවාසිකමක් තියෙනවා නම් ඒක විනිශ්චය කිරීමට සභාව විසින් සුළු කොට සිතන තැනැත්තන් පත් කරන්නහුද? ඒ කියන්නේ මොකද්ද? මා මෙසේ කියන්නේ නුඹලාට ලැජ්ජාව උපදවන පිණිසේ. මොකද තමාගේ සහෝදරයන් අතරේ විනිශ්චය කිරීම කරන්නට පුළුවන් වූ එක ඥානවන්තයෙක්වත් නුඹලා අතරේ නැද්ද? නමුත් සහෝදරයා සමග නඩු කියන්නේය. ඒක නොඇදලිකාරයන් ඉදිරියේහිය. ආමේන්. හලෙලූයා. මොකද්ද කියන්නේ? එකින් එක්කෙනා විනිශ්චය අපේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඇයි අපි ඒක නොකරගන්නේ? ආමේන්. හලෙලූයා. මොකද පිටත ඉඳලා ඔයගොල්ලෝ විසඳ ගන්න ගියොත් මොකද වෙන්නේ? ඒක අධර්මිෂ්ඨයා අතරේ වෙනවා නොහැදිලි කාර්යයන්. ස්වාමීන් වහන්සේ නොආදාන සෙනග ඉදිරියේ වෙනවා. ඒක නුඹලාට ලැජ්ජාවක් නොවන්නේ. මම මේ ඔයගොල්ලන්ට ලැජ්ජාව උපදවන්න නෙමෙයි කරන්නේ. ඊට වඩා ලැජ්ජයි නේද? එළියේ ඉන්න අය නේද? නොහැදිලි කාර්යයන් ඉදිරියේ මේ දේවල් සිද්ධ වෙති. ඉතින් එකිනෙකා සමග නුඹලාට නඩුව ඇතුව තිබීම දැනටම මුළුමනින්ම නුඹලාට පාඩුවක්ය. ඒ වෙනුවට නුඹලා අයුක්තිය නොවිඳින්නේ මන්ද? ඒ වෙනුවට අලාභය නොවිඳින්නේ මන්ද? ආමේන්. ඒ නිසා නුඹලාට නඩුව ඇතුව තිබීම දැනටම මුළුමනින්ම නුඹලාට පාඩුවක්ය. එකිනෙකාට විරුද්ධව එකිනෙකාට මොකක් හරි දෝෂාරෝපණයක් එකිනෙකා ගැන මොකක් හරි වරදක් තිබීම ඔයාටමයි පාඩු නේ. ඒක ඔයාටමයි අලාභ නේ. එතකොට ඒ අයුක්තිය ඒ අලාභය ඕගොල්ලම තියාගන්නේ ඒක එතකොට ඕගොල්ලන්ගේ සහෝදරයන් අතරේමයි. ඒක එතකොට ඒ පවුලට
අවමානයක් ඒක පවුලට ලැජ්ජාවක්. නොහොත් අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුම කරගන්නේ නැති බව නුඹලා දන්නේ නැද්ද? නොරැවටෙන්න, වෛශ්‍යාකම් කරන්නවවත්, රූප වඳින්නවවත්, කාම විත්‍යාචාරය කරන්නවවත්, ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නවවත්, පිරිමින් සමග අනාචාර කරන්නවවත්, සොරුවත්, ලෝභයවත්, බේබද්දවත්, නින්දා කරන්නවවත්, කොල්ල කන්නවවත් දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුම කර නොගන්නෝය. ආමෙන්. ඒ නිසා අධර්මිෂ්ඨයන් ගැන විශ්වාසය තියන්න එපා. නඩු මාර්ගවලට ගිහිල්ලා අධර්මිෂ්ඨ ඒ නීතිවේදීන් මත ඔයගොල්ලෝ විනිශ්චය ඒගොල්ලන්ට බාර දීලා ඒගොල්ලෝ ගැන විශ්වාසය තියන්න එපා. මොකද ඒගොල්ලන්ට දේව රාජ්‍යය අයිති නැහැ. ඒගොල්ලෝ ස්වර්ගයට යන්නේ නැහැ. ඒක එතකොට යන්නේ නැති අය කවුද කියලා කතා කරන හොරු යන්නේ නැහැ කියනවා. ලෝභය අපි කතා කරා වගේ යන්නේ නැහැ කියන. බේබද්දෝ, නින්දා කරන අය, කොල්ල කන්නෝ දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුම කරගෙන ගන්නෝය. නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නොමුත් ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ද අපගේ දෙවියන් වහන්සේගේ ආත්මයන්න් තුළද නුඹලා සෝදන ලැබුවය, ශුද්ධ කරනු ලැබුවය, ධර්මිෂ්ඨ කරන ලැබුවය. ආමෙන්. හලෙලූයා. එතකොට මේ හොරු, මංකොල්ලකාරය, වෛශ්‍යාකම් කරන්නෝ, රූප වඳිනයි මේ කිසිවෙක්ට දේව රාජ්‍ය උරුම කරගන්න බැරි බව පාවුල්තුමා සඳහන් කරනවා. නමුත් ඕගොල්ලොත් ඒ වගේ තැනක ඉන්න ඇති. ඒකෙන් කියන්නේ නැහැ ඒගොල්ලන්ට උරුම කරගන්න බැහැයි කියන එක කවමදාකවත්. ආමෙන්. ඕගොල්ලොත් ඒ වගේ හිටියා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? ඕගොල්ලෝ ජේසුස් වහන්සේ තුල, ජේසුස් වහන්සේගේ නාමයෙන්, ඒ වගේම දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ තුල දැන් ඕගොල්ලන්ව සෝදන ලබලා, ඕගොල්ලන්ව පවිත්‍ර වෙලා, ඕගොල්ලෝ දැන් සුද්ධ වෙලා, ඕගොල්ලෝ දැන් ධර්මිෂ්ඨ වෙලා. අධර්මිෂ්ඨකමෙන් ධර්මිෂ්ඨකම වෙතට ඕගොල්ලෝ ඇවිල්ලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍ය අයිති නැහැ කියන්නේ ඒගොල්ලන්ට කොහොමත්ම කවමදාකවත් අයිති නැහැ කියන එක නෙමෙයි. ඒ නිසා ඒගොල්ලන්ව සම්පූර්ණයෙන්ම එලා දකින්නත් එපා. ඒව සම්පූර්ණයෙන්ම එයාට සුභාරංචියවත් කියන්නේ නැතුව, එයාව ආශ්‍රය කරන්නේ නැතුව, එයාව සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න එපා. නමුත් ඒ අයව කතා කරන්නේ, ඒ අයව ධර්මිෂ්ඨකම වෙතට පමුණවන්නේ, ඒ අය ජේසුස් වහන්සේ වෙතට පමුණවන්නේ. ඒක අපිට තියෙන අපේ රාජකාරිය. නේද? නමුත් ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද්ද? ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ නම අපේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ විනිශ්චය, ඒ ධර්මිෂ්ඨ විනිශ්චය සිද්ධ වෙන්නේ උන්වහන්සේ තුලයි. ආමෙන්. ඒ නිසා උන්වහන්සේ එළිදරව් කෙරේවා. උන්වහන්සේම නේද විනිශ්චය කරන ප්‍රකාරයට නේද අපේ ශුද්ධ ස්වභාව තුල නේ එකිනෙකාගේ දේවල් උන්වහන්සේ කියනවා. ඒ නිසා අධර්මිෂ්ඨ මනුෂ්‍යයාට ඒක කතා කරන්න දෙන්න එපා. ධර්මිෂ්ඨ මනුෂ්‍යයාට ඒ කියන්නේ ශුද්ධ සෙනග සභාව තුළ ඒක කතා කෙරේවා. සියලු දේ ගැන මට නිදහස තිබේ. නමුත් සියල්ල ප්‍රයෝජන නැත. සියලු දේ ගැන මට නිදහස තිබේ. නමුත් මම කිසිවකට වසඟ නොවන්නෙමි. ආමෙන්. පවුල්තුමා කියන හැම දෙයක් ගැන මට පුදුමාකාර නිදහසක් තියෙනවා. මට ඕනේ වෙලාවකනේ ඕනේ පාපයක් කරන්න තරම් මට නිදහස තියෙනවා. මම ලෝකෙ වටේ ගමන් කරනවා. මම මිෂනාරි ගමන් යනවා. මට ඕනේ වෙලාවකට ඕනේ ගැහණු කෙනෙක් එක්ක හරි සම්බන්ධකමක් තියාගන්න පුළුවන්. ඕනේ දෙයක් කරන්න පුළුවන්. නමුත් ඒ සියලු දේ ගැන මට නිදහස තිබුණාට මට ඒ සියල්ල ප්‍රයෝජන නැත. ඒ නිදහස මට ප්‍රයෝජනවත් නැහැ. නමුත් මම කිසිවකට වසඟ නොවන්නෙමි. ඒ කිසිවකට මම වසඟ වෙන්නේ නැහැ. කෑම බඩ උදෙසාය, බඩ කෑම උදෙසාය. නමුත් දෙවියන් වහන්සේ ඒකත් ඒවත් නැති කරනසේක. එහෙත් ශරීරයේ තිබෙන්නේ වෛශ්‍යාකම පිණිස නොව ස්වාමින් වහන්සේ උදෙසාය. ස්වාමින් වහන්සේද ශරීරය උදෙසාය. දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේව නැගිටුසේක. අපත් තමන් වහන්සේගේ බලයෙන් නැගිටුනසේක. ඉතින් අපි කෑම කන්නේ මොකටද? කෑම කන්නේ බඩට. බඩ තියෙන්නේත් මොකටද? කෑමවලට. ආමෙන්. හලෙලූයා. නමුත් දෙවියන් වහන්සේ කියනවා ඒ දෙවියන් වහන්සේ ඒ බඩත් නැති කරනවලු, ඒ කෑමත් නැති කරනවලු. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? ඉතුරු වෙන්නේ ආත්මය. ඒතර ශරීරයේ තිබෙන්නේ ඒ නිසා වෛශ්‍යාකම කරන්න නෙමෙයි, ස්වාමින් වහන්සේ උදෙසායි. ආමෙන්. ශරීරයේ තිබෙන්නේ ස්වාමින් වහන්සේ උදෙසායි. මොකද ස්වාමින් වහන්සේගේ ශුද්ධ මාලිගාව අපි ඒ වෙලාවේ කතා කරා වගේ. ඒතර ස්වාමින් වහන්සේ යම් දවසක දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේව නැගිටුසේක. නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව දෙවියන් වහන්සේ මලුන්ගෙන් නැගිටුසේක. ඒ වගේම ඒ බලයෙන් ස්වාමීන් වහන්සේ අපිවත් නැගිටවන්න ඉන්නවා. නුඹලාගේ ශරීර ක්‍රිස්තුස් වහන්සේගේ අවයවයන් බව දන්නේ නැද්ද? එසේ වී නම් මම ක්‍රිස්තුස් වහන්සේගේ අවයවයන් පැහැරගෙන වෛශ්‍යාවිකගේ අවයවයන් කරන්ද? එසේ නොවේවා. ආමෙන්. ඔයාගේ අතපය, ඔයාගේ ශරීරයේ කොටස් මොනවද? ක්‍රිස්තුස් වහන්සේගේ කොටස්. ඔයත් ක්‍රිස්තුස් වහන්සේගේ කොටසක් දැන්.
ආමෙන්. ඔයා අයිති ක්‍රිස්තුස් වහන්සේට. ඔයා අයිති දෙවියන් වහන්සේට. එතකොට ඔයා ගිහිල්ලා තවත් වෛශ්‍යාවක් එක්ක සම්බන්ධ වුණාම ඔයා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට තවත් වෛශ්‍යාවගේ කොටසක් රැගෙන යනවද නේද? ඒ වගේ අපරිසිදු කරන්න යනවද? අපවිත්‍රකම් කරන්න යනවද? නොහොත් වෛශ්‍යාවකට එක්වූ තැනැත්තේ එකම ශරීරය වන බව නොදනියුද? මක්නිසාද දෙදෙනම එක මාංශය වන්නේය උන්වහන්සේ කියන සේක. ආමෙන්. දෙදෙනෙක් යම් දෙදෙනෙක් එකතු වෙනවා නම් එක මාංශයක් බවට පත් වෙනවා. එතකොට ඔබත් වෛශ්‍යාවක් සමග එකතු වුණොත් ඔබත් ඒ සහෝදරියත් මොකද එක මාංශයක් බවට පත් වෙනවා. එතකොට ඔයා තුල ඒ ආත්මය ජීවත් වෙන්න යනවා. නමුත් ස්වාමීන් වහන්සේට එක් වූ තැනැත්තේ එක ආත්මයය. වෛශ්‍යාකම කෙරෙන් පලා දුවන්න මනුෂ්‍යයා කරන්නා වූ සියලු පව් ශරීරයෙන් පිටතය. නමුත් වෛශ්‍යාකම් කරන්නා තමාගේම ශරීරයට විරුද්ධව පව් කරන්නේ. ආමේන්. නමුත් ස්වාමීන් වහන්සේට එක් වූ තැනැත්තේ, ඒ කියන්නේ අම්මා තාත්තා හස්බන්ඩ් වයිෆ් කියන දෙන්න කවුද? දෙන්නෙක් නෙමෙයි. දෙවියන් වහන්සේට එක්කෙනෙක්. ආමේන්. හැම වෙලාවෙම එක්කෙනෙක්. වෛශ්‍යාකම කර ඒ නිසා එක ආත්මය. ඒතකොට ස්වාමීන් වහන්සේ එක ආත්මයෙන් එක ආත්මය තමයි ගන්න යන්නේ. උන්වහන්සේට භාග ආත්ම ගන්න බෑ. ඒ නිසා ඔයා වෛශ්‍යාකමට එක පෙළඹුණොත්, වෛශ්‍යාකම ආත්මයත් එක්ක ඔයා එකතු වුණොත්, ඔයාත් වෛශ්‍යාකමේ ආත්මයක් බවට පත් වෙනවා. ඔයාත් අපවිත්‍ර ආත්මයක් බවට පත් වෙනවා. මොකද ඔයා දෙවියන් වහන්සේට බැරි වෙනවා ඔයාව වෙන් කරලා ආපහු ගන්න. වෛශ්‍යාකම කෙරෙන් පලා දුවන්න මනුෂ්‍යයා කරන්නා වූ සීල පව් ශරීරයෙන් පිටතේ. නමුත් වෛශ්‍යාකම් කරන්නා තමාගේම ශරීරයට විරුද්ධව පව් කරන්නේ. අනිත් ඔක්කොම වැරදි. වෛශ්‍යාකම ඇයි ස්වාමීන් වහන්සේ හෙලා දකින්නේ? අප්‍රසන්න වෙන්නේ. අනිත් ඔක්කොම වැරදි නේ. අනිත් ඔක්කොම පාපේ මනුෂ්‍යයා කරන්නේ ශරීරයෙන් පිටතේ ඉඳන්. නමුත් වෛශ්‍යාකම කරන්නේ මනුෂ්‍යයා ශරීරයටමයි. තමාගේ ශරීරයටම කරගන්න පාපයක් ඒක. නොහොත් නුඹලාගේ ශරීරයේ දෙවියන් වහන්සේගෙන් ලැබූ නුඹලා තුළ ඇත්තා වූ ශුද්ධාත්මයන් වහන්සේගේ මාලිගා බව නොදනියුද? නුඹලාටම අයිති නැත. මක්නිසාද නුඹලා මිලයට ගන්න ලැබුවය. එබැවින් නුඹලාගේ ශරීරයන් දෙවියන් වහන්සේට ගෞරව කරන්න. හලෙලූයා. දැන් ආත්මයන් වහන්සේ වැඩ වාසය කරන ඔබේ ශරීරය උන්වහන්සේගේ කූඩාරමයි. උන්වහන්සේගේ ශුද්ධ මාලිගාවයි. ඒ නිසා ඔබට තවත් ඔබේ ශරීරය අයිති නෑ. මොකද උන්වහන්සේ කුරුසියේ පූජා වෙලා අපේ ශරීරය මිලදීගෙන දැන් හමාරයි. ආමේන්. ඒ නිසා නුඹලාගේ ශරීරයන් දෙවියන් වහන්සේට ගෞරව කරන්න. ඔබේ ශරීරයනොත් දෙවියන් වහන්සේට ගෞරව කරන්න. හලෙලූයා. ආත්මයෙන් විතරක් නෙමේ ඔබේ ශරීරයනොත් උන්වහන්සේට ගෞරව කරන්න අවශ්‍යයි. ආමේන්. හලෙලූයා. ඒ නිසා අපි මෙලෙස අපි අවසන් කරනවා අද දවසේ. අපි ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙමු. හලෙලූයා. මගේ ජීවමාන ජේසුනේ ඔබ වහන්සේගේ කරුණාව අපේ කෙනෙකා තුළ තවදුරටත් නිදහස් කෙරේවා. විනිශ්චය ගැනත් වෛශ්‍යාකම ගැනත් අපේ ශරීරය ස්වාමීන් වහන්සේ පවිත්‍රව තබාගෙන ඔව් ස්වාමීන් වහන්සේ ධර්මිෂ්ඨ විනිශ්චය ඔබ වහන්සේගෙන්ම ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වන පිණිස ඔබ වහන්සේ මඟ පෙන්වූ දෙවියන් වහන්සේ නිසා ඔබට ස්තුති කියනවා ස්වාමිනී. මෙන්න මගේ දෙවියන් වහන්සේ අප මුලමනින්ම ඔබ වහන්සේට බාර වෙනවා. ඔබ වහන්සේ තවදුරටත් අපේ ශරීර පවිත්‍ර කොට අපේ ආත්ම පවිත්‍ර කොට ස්වාමිනී. වෛශ්‍යාකම් කරන කිසිවෙක් සමග අපට සමාගම් පවත්වන්නටත් ඔබ වහන්සේට නොදී ඔබ වහන්සේගේ ශුදුලේවල ඒ බලය ඒ ආරක්ෂාව කරනු කොටගෙන ඔබ වහන්සේගේ ශුදු මාලිගාවක් ලෙස ඔබ වහන්සේ තුළ ජීවත් වෙන්නටත් ඔබ වහන්සේ අප තුළ ජීවත් වෙන්නටත් ඔබ වහන්සේ ඒ ආකාර ආලේපයත් ඒ ආකාර මඟ පෙන්වීමත් ඒ ශුද්ධකමත් ධර්මිෂ්ඨකමත් අප තුළ නිදහස් කෙරේවා. කුරුසී පූජාව කරනකොට ගොන වහන්සේගේ ලේ වලින් අපි පවිත්‍ර වෙන අතර ඔබ වහන්සේම අපට උපකාර කෙරේවා. ඔබ වහන්සේම අප සමග වේවා. ජේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. ස්වාමීන් ඔබට සිතු කරනවා. ස්වාමීන් ඔබ වහන්සේට ස්තුති වේවා. අද දවසත් නිරාහාරයෙන් ඔබ වහන්සේගේ අත්මකේ ගත කරන්නට දුන්නු කරුණාව නිසා ස්තුති. මේ නිරාහාරය තව දුරටත් අඛණ්ඩව කරගෙන යන්නට අවශ්‍ය වන ශක්තිය, ධෛර්ය, බලය, ආලේපය, ආත්මය ඔබ වහන්සේ නිදහස් කෙරේවා. ඔබ වහන්සේගේ සුදු ගින්න ස්වාමීන් වහන්සේ තව දුරටත් අප තුළ ඇවුලමින් ඔව් ස්වාමීන් වහන්සේ හලෙලූයා. ඔබ වහන්සේගේ ස්වාමීන් වහන්සේ හලෙලූයා සුදු ආත්මය ස්වාමීන් වහන්සේ සමග ගනුදෙනු කරගනිමින් ඔබ වහන්සේගේ ප්‍රඥාව දැනගැන්ම තුළ ඔබ වහන්සේව සොයා ගනිමින් ඉදිරියටත් ඉහළටත් ස්වාමීන් වහන්සේ
ඔබ වහන්සේ තුළ ආත්මික පන්නරේ ලබන්ට ඔබ වහන්සේ අපට ආශිර්වාද කෙරේවා මඟ පෙන්වසේක්වා කියලා ආඥා කරනවා. අපි මුළුමනින්ම ඔබ වහන්සේට බාර වෙනවා. අපි මුළුමනින්ම ඔබ වහන්සේට රටත් වෙනවා ස්වාමිනී. නිරාහාරය කරන්නා වූ හැම කෙනෙකුගේම ජීවිත ආශිර්වාද කෙරේවා. ඒ අය ස්වාමීන් වහන්සේට අවශ්‍යයිම සවිමත් කරමින් බලවත් කරමින් ඔබ වහන්සේගේ ආත්මය කෙරෙහි වගුරුවා දෙනසේක්වා. ඔබ වහන්සේගේ සතුට සමාදානයේ ප්‍රීතිය මුළුමනින්ම නිදහස් කොට ඔබ වහන්සේගේ ස්වර්ගයේ විවර කොට ආශිර්වාදයෙන් වගුරුවා දී ඔබ වහන්සේ බලයෙන් පූර්ණ කොට ආරක්ෂා කොට ආශිර්වාද කෙරේවා. ඔබ වහන්සේගේ ආත්මය නිදහස් කෙරේවා. ඔබ වහන්සේගේ ජීවනය නිදහස් කෙරේවා. ඔබ වහන්සේගේම කරුණාව ඒ හැම කෙනෙක් මතම වේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ ලේබලින් වස්සා ආරක්ෂා කොට ඔබ වහන්සේගේ සුදු අභිමුඛත්වයේ තබා මුද්‍රා කරනවා. නාසරී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. හලෙලූයා. ස්තුති වේවා. ප්‍රශංසා වේවා. ආමේන්.